සුමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුසුඛං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා සුසුඛං වත ජීවාම උස්සුකේසු අනුසුඛා උස්සුකේසු මනුස්සේසු විහරාම අනුසුඛාතිති. කරුණික ශ්‍රද්ධාකාමී ගුණවත් පිංගුතුනි, අපේ බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස වෙනුවෙන් අදත් උතුම් සද්ධර්ම දේශනාවක් ආරම්භ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. අද මේ ධර්මානුශාසනාව සිද්ධ කර දෙන ලෙස අපට බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව ආරාධනා කර සිටියා. පසුගිය අවස්ථාවකත් සද්ධර්ම දේශනාවක් සඳහා දායකත්වය ගන්නට යෙදුන ඉතාලියේ කෝමෝ නගරයේ ජීවත් වෙන නිරූෂා දිල්රුක්ෂි මැතිනිය, එම මැතිතුමන්, තියනිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස මේ උතුම් පින් කටයුත්ත සිද්ධ කරන්නේ විශේෂ අරමුණක් ඇතුව. ඒ තමයි අවුරුදු 17කට කලින් නිරූෂා දිල්රුක්ෂි නෝනා මහත්මියගෙත්, ඒ වගේම නිලූපා ලියනගේ නෝනා මහත්මියගෙත්, ඒ අනික් සොහොයුරියගෙත් ආදරණීය පියාණන්, ඒ වගේම ආදරණීය අම්මගේ ස්වාමි පුරුෂයාණන්, 17 වසරකට පෙර මියගිය සරත් ලියනගේ පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ මූලික අරමුණක් වෙනවා. ඉතින් අම්මත් නැගණියත් සම්බන්ධ වෙලා තමයි මේ පින්කම විශේෂයෙන් සිද්ධ කරන්න කියන එක අපට සිහිපත් කරන්නට යෙදුනා. ඊට අමතරව කරලයින් පෙරේරා, ආරේ ලිලී නෝනා, පී.කේ. චාලට් නෝනා කියන ආච්චිඅම්මලටත්, මිල්ටන් ලියනගේ ලොකු තාත්තා, ප්‍රේමවතී ලියනගේ ලොකු අම්මා, විනීතා ලියනගේ නැම්දා, ඒ වගේම විශේෂයෙන්ම නිරූෂා දිල්රුක්ෂි මහත්මියගේ කල්යාණ මිතුරියගේ සොහොයුරිය සුජීවා බාලසූරිය සහ සෞභාග්‍ය මුතුමල් එතුමිය නාමෙන් මියගිය පුතුණුවන්ට පින් අනුමෝදන් කිරීමට මේ උතුම් පින්කමේදී අපේක්ෂා කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ටත්, ඒ වගේම එතුමියගේ ස්වාමි පුරුෂයාගේ දිල්රුක්ෂි නෝනා මහත්මියගේ ස්වාමි පුරුෂයාගේ අම්මා තාත්තා දෙන්නම සුජීවත්ව සිටිනවා. එයාට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කෝමෝ නගරයේ ඉසිපතන භාවනා මධ්‍යස්ථානාධිපති අපේ ගරු කටයුතු වංගී කුඹුරේ ඥාන විමල සායනහන්සේට සෙත් පතන්ට, ඒ වගේම අපටත් අපේ මව්පියන්ටත් ආශිර්වාද කරන්නට කියලා එතුමිය ඉල්ලා සිටියා. අවසාන වශයෙන් අන්තර්ජාලය ඔස්සේ මේ දේශනා ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටම මේ භයානක වසංගත තත්ත්වය දුරු වෙලා ගිහිල්ලා වාසනාවන්ත සුවදායි පරිසරයක් ඔබටත් ලෝකයටත් උදා වේවා කියන ප්‍රාර්ථනාව එම නෝනා මහත්මිය මේ උතුම් පින්කම සිද්ධ කරද්දී අරමුණක් විදියට තබාගෙන තියෙනවා.
අපි තාම සතුටු වෙනවා මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්නට ලැබීම පිළිබඳව අද දවසේ. විශේෂයෙන්ම අපට මේ උතුම් වූ පුණ්‍ය කටයුත්ත සිද්ධ කරන ඒ දායකත්වයේ දරන දිල්රුක්ෂි නෝනා මහත්මිය අපේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ඉගෙන ගන්න පොඩි සායින් වහන්සේ කෙනෙකුගේ කැපකරු මව් ලෙසත් කටයුතු කරන්නට මේ වසරේ සිට බොහොම ශ්‍රද්ධාවෙන් එකතු වුණා. ඒ පොඩි සායින් වහන්සේ නමකගේ අධ්‍යාපන කටයුතු සඳහා ඇයට ශක්ති ප්‍රමාණයෙන් දායක වෙන්න ඕනි කියන උදාර අරමුණ ඇතුවයි එතුමිය ඒ ඉල්ලීම කරේ. ඒ ඉල්ලීමත් සපුරලා දෙන්න අපට ලැබීම ගැන අපි ඊටාම සතුටටපත් වෙනවා. ඉතින් ඒ සියලු පින් කටයුතු සිත කරද්දී මේ වගේ උතුම් ධර්මානුශාසනාවක් සිත කරලා ඔබ හැම දෙනාටම දහම් අවබෝධයක් ලබා ගන්නට උපකාර කිරීම තමයි මේ උතුම් පින්කමේදී අපි බලාපොරොත්තු වන්නේ. භාග්‍යවතුන් වහන්සේ ධම්මපදයේ සුඛ වග්ගයේදී සැපෙන් ඉඳීම පිළිබඳව වදාළ ගාථා ධර්මයක් මම ඔබට සිහිපත් කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම උන්වහන්සේ මේ අවධාරණය කරන්නේ මේ ලෝකයා කැමති දෙයක්. මොකද මේ ලෝකේ හැම කෙනෙක්ම කැමති ප්‍රිය කරන ධර්මයක් තමයි සැප කියන එක. සැපයට හැමෝම කැමති. සුඛ කාමානි භූතානි, සියලුම සත්වයෝ සැප කැමති අය, සැපය ප්‍රාර්ථනා කරන අය, සැපය හොයන අය. ඉතින් අන්න ඒ සත්වයෝ හැමෝම මේ භවයේදී උත්සාහ කරන්නේ සංසාර ගමනේදී ලැබෙනවනම් හොඳයි කියලා ප්‍රාර්ථනා කරන්නේ සැපවත් ජීවිතයක්, සුවපත් ජීවිතයක්. ඒත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයේ ලැබපු උතුම් ප්‍රඥාවෙන් අපට අවධාරණය කළා සැපෙන් ඉන්න ඕන නම් අපගේ ප්‍රතිපදාව කොයි ආකාරයකට අපි සකසාගත යුතුද කියලා. ඒ අනුව උන්වහන්සේ අවධාරණය කරනවා වෛර කරන අය අතරේ වෛර කරන්නේ නැති කෙනෙකු බවට ඔබ පත්වෙන්ට. කෙලෙස් වලින් ලෙඩ වෙලා ඉන්න අය අතරේ කෙලෙස් වලින් ලෙඩ උනේ නැති කෙනෙකු බවට, කෙලෙස් වලින් ලෙඩ වෙන්නේ නැති කෙනෙකු බවට ඔබ පත්වෙන්ට. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබට දැඩි ලෙස ආශාවන් පසුපස හඹා යන්නට ගියොත් එවැනි කෙනෙකුට සැපෙන් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ආසාවන් පසුපස හඹා ගිහිල්ලා දුක් විඳින අය අතරේ ආසාවන්ගේ වහලෙක් වෙලා දුක් විඳින්නේ නැති කෙනෙකු බවට පත්වෙන්ට. මේ තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට අවධාරණය කරන තාම වටින උපදේශයන් කීපය සැපෙන් ඉන්න. එයින් විශේෂයෙන් අපි මේ අපේ මනසේ තිබෙන තාම බලගත්තු අපිට සැපය නැති කරන, අපට දුක උපදවන දේශය, ක්‍රෝධය කියන ධර්මයෙන්, වෛරයෙන් අපි කොහොමද නිදහස් වෙන්නේ කියලා අපි නැවතත් සාකච්ඡා කිරීම අවශ්‍ය වෙනවා. මොකද හේතුව මේ ලෝකේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඇත්තටම ඒගොල්ලෝ දුකෙන් ඉන්නේ. ඒගොල්ලෝ අසහනෙන් ඉන්නේ. ඒගොල්ලෝ විඳවමින් ඉන්නේ. තමන්ගේ ඇතුලේ තියෙන තරහව හින්දා, ක්‍රෝධය හින්දා, වෛරය හින්දා, පටිඝ සංප්‍රයුක්ත සිතුවිලි හින්දා කියලා. බුදුහාමුදුරුවෝ සැපය සොයන අයට අවධාරණය කරපු දේ තමයි නේද? සැපය සොයන අයට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි අවෛරී වෙන්න කියලා. වෛර කරන මිනිස්සු අතර වෛර නොකරන කෙනෙකු බවට ඔබ පත්වෙන්ට කියලා. අපිට වෛරක්කාරයෝ වැඩි වෙනවා අපි අනුන් පරදලා දිනන්ට යනකොට. අනුන් පරාජයට පත් කරලා දිනන්ට යනකොට අපිට වෛරක්කාරයෝ වැඩි වෙනවා.
ජයං වේරං පසවති කියලා බුද්ධ වචනයක් ඔබ අහලා තියෙනවා. දුක්ඛං සේති පරාජිතෝ තරංගවල ස්වභාවය එකයි. දින්නොත් වෛරය වැඩි වෙනවා. පරාජයටපත් වුණොත් දුක ඇති වෙනවා. එතකොට උපශාන්ත පුද්ගලයා කරන්නේ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයං ජය පැරදුම දෙකම අත්හරිනවා. ඒ තමයි සැපෙන් ඉන්න හිතන, සුවෙන් ඉන්න හිතන බුද්ධිමතුන් කල්පනා කරන එක. අනුන් පරාජයට පත් කරලා ජයග්‍රහණය ලබලා වෛරක්කාරයෝ හදාගන්නවා වෙනුවට තමන් දිනන එක, තමන්ගේ හිත දිනන එක තමයි බුදු දහමේ අපිට යෝජනා කරන ක්‍රමය. සතුටින් ඉන්න, සැපෙන් ඉන්න, සැනසිල්ල ඉන්න. ඉතින් ඔබට මේ දේශනාවේදී තාම වටින කරුණු කීපයක් මම පෙන්වා දෙන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම අපේ හිතට පැන නගින මේ ක්‍රෝධය, වෛරය, තරහව දුරු කරගන්නට භාග්‍යවතුන් වහන්සේ වදාළ දේවල්. තරහින් ඉන්නකොට තිබෙන ලක්ෂණයක් තමයි මේ හරියට අරුකූපමෝ පුද්ගලෝ කියලා බුදුරජාණන් වහන්සේ තරහින් ඉන්න එක්කෙනා අඳුන්වන එක උපමාවක්. අරුකූපමෝ පුද්ගලෝ කියලා කියන්නේ තුවාලයක් තියෙන මිනිසෙක් වගේ කියලා. දැන් තුවාලයක් තියෙන මිනිසෙක් මහා පිරිසක් මැදට ගියොත් ඒ තුවාලය හැමතිස්සෙම පැරෙන්න පුළුවන්. එක කෙනාගේ ඇඟේ ගෑවිලා, හැප්පිලා, තෙරපිලා, ඒ තෙරපෙන වාරයක් පාසා තුවාලේ පැරෙනවා. ඊළඟට කවුරු හරි හැප්පුණොත් ඇඟේ එයාගේ තුවාලේ ඇවිස්සෙනවා, වේදනාව වැඩි වෙන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා තරහෙන් ඉන්න කෙනාත් හරියට තුවාලයක් තියෙන කෙනෙක් වගේ. ඒ තුවාලය විවිධ අරමුණු නිසා ද්වේෂය නැමැති තුවාලය ඇවිස්සෙනවා. ඒක පැරෙනවා. ඇතුලේ තැම්පත් වෙලා තිබෙන ඒ ද්වේෂ සහගත සිතුවිලි, පටිඝ සංප්‍රයුක්ත සිතුවිලි නේද? පටිඝ සංප්‍රයුක්ත සිතුවිලි ඇවිස්සුවට පස්සේදී විවිධ අරමුණු නිසා, අකමැති අය දැකීම නිසා, අකමැති අයගේ ශබ්ද එක්ක ඉඳවීම නිසා, අකමැති අයගේ ස්පර්ශ එක්ක ඉන්නවීම නිසා, අකමැති අයගේ ගන්ධයන් නිසා, මේ විදියට ගත්තාම අකමැති දේ එක්ක, අකමැති අය එක්ක දිගින් දිගටම ඉන්නකොට හරියට අර මහා පිරිසක් මැදට ගියපු තුවාලකාරයෙක් වගේ එයා නිතරම ඇවිස්සෙනවා. නිතරම ඇවිස්සෙනවා. ඉතින් ද්වේෂය කියන සිතුවිල්ල අපිට හොඳක් නෙමෙයි. ඇත්තටම සිත කරන්නේ අයහපතක්. කෙනෙක් තර්ක කරන්න පුළුවන් ද්වේෂයේ පොඩ්ඩිවත් හොඳක් නැද්ද කියලා. ඕනම ඉතින් නරක සිතුවිල්ලක පොඩි හොඳක් හොයාගන්න එක අමාරු නෑනේ. ආස්වාද පැත්තක් හොඳ කියලා කියන්නේ මම මෙතනදී ආස්වාද පැත්තක් කියන්නේ අපිට తాවකාලිකව හෝ කෙටි වේලාවකට හෝ සතුටක් ලබා දෙන ගතියක්. ද්වේෂයේ, ලෝභයේ, ඊර්ෂ්‍යාවේ ඔය හැම එකකමනේ හැම එකකම තිබෙනවා. හැම එකකම තිබෙනවා. මොකද නැත්තම් අපි මෙච්චර මේ සිතුවිලි වල දැඳිලා ඉන්නෙත් නැහනේ. මේ සිතුවිලි වල වසඟ වෙලා ඉන්නෙත් නැහනේ. අපි මෙච්චර ඔය මනෝභාවයන්හි පොඩි හරි ආස්වාදයක් නැත්තම්. ඒ නිසා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් කමක් තිබෙනවා. ද්වේෂය අවශ්‍යයි. ද්වේෂය නිසාත් සමහර ප්‍රශ්න විසඳෙනවා කියලා. ඒකට ලෞකික ජීවිතේ යම් යම් උදාහරණ ගේන්න පුළුවන්. ඒවා බැලුවම ඇත්ත දේවල්, එහෙම ඒවා වෙලා තියෙනවා. නමුත් ද්වේෂ සහගත සිතට බැඳුනොත් එය
ආඝාතයක් දක්වා, වෛරයක් දක්වා, ක්‍රෝධයක් දක්වා, උපනාහයක්, බද්ධ වෛරයක් දක්වා වර්ධනය වුණොත් මතක තියාගන්න. ඔය ලැබෙන අල්ප සමාජීය ජයග්‍රහණ වගේ, ඔය ලැබෙන අල්ප වූ පුද්ගලික ජීවිතයේ ජයග්‍රහණ වගේ නෙමෙයි. අපි අර ආඝාත තත්ත්වයට ගියොත්, තාම දරුණු ලෙස ක්‍රෝධයට, ද්වේෂයට අපි මුසපත් වුණොත් අපි වැටෙන්න පුළුවන් අනතුර සුළුපටු නැහැ. අපි සිද්ධ කරගන්නට පුළුවන් විනාශය සුළුපටු නෑ කියන එක මං ඔබට යෝජනා කරනවා. ඒක අවබෝධ කරගන්න කියලා. ඔය පුංචි සැනසිල්ලක්, පොඩි ජයග්‍රහණ කෙනෙක් කියන්න පුළුවන් මෙහෙම, මම ඒ වෙලාවේ කේන්ති අරගෙන කෑ ගැහුවේ නැත්තම්, මට ඒ වෙලාවේ කේන්තියක් ආවා, ඒ කේන්තිය විසින් මම මෙහෙවුණා, මං එතනට ගියා, එතකොට මම ඒ වෙලාවේ ඒකට මැදිහත් වීමක් කරා, ඒ නිසා තමයි ප්‍රශ්නේ විසඳුනේ. ඔව්, එහෙම විසඳිච්ච ප්‍රශ්න තියෙනවා. යම් එවැනි ජයග්‍රහණ ලබාගත්තු තැන් හෝ අවස්ථා හෝ උදාහරණ ලෙස අපිට පිළිගන්නට වෙනවා. නමුත් ඔය හිත එක්ක එච්චර සතුටින් නම්, එච්චර වසඟ වෙලා නම් කටයුතු කරන්න එපා. ඔය චූටි ජයග්‍රහණ ලබා දෙන හිතම තමයි ලොකු විනාශ ඔබට ගෙනල්ලා දෙන්නෙත්. ලොකු විනාශ ගෙනල්ලා දෙන්නෙත්. පුංචි ආස්වාදයක් ඔබට අත්විඳින්න සලස්සපු ඔය ද්වේෂ සිතම සමහර විට මුළු සසර පුරාම විඳවන්ට ඔබට සලස්සන්ට පුළුවන්. බොහෝ නරක ඔබට ඔය මනසම සිද්ධ කරලා දෙන්න පුළුවන්. ලැබපු ජයග්‍රහණ ඇති යම් මා ඒ ගැන කිසිදු ආකාරයකට වාද කරන්නේ නැහැ. චූටි ලාභ තියෙයි. ඒත් ඒ ලාභවල වසඟ වුණොත්, ඒ ලාභවල මුසපත් වුණොත් අපි තව ලාභ හොයන්න යයි. සමහර විට පළවෙනි එකෙන් ලබා ගන්න ලාභයෙන් අපි ඊට වඩා දෙවැනි ලොකු එකකට අඩිය තියෙනවා. ඒකත් ජයගත්තොත් ද්වේෂය නිසාම තුන්වෙනි ඊටත් වඩා ලොකු එකකට මේකත් තරහෙන්ම විසඳන්න පුළුවන් කියලා හිතනවා. මෙහෙම මතක තියාගන්න. අපි ද්වේෂයේ වහලෙක් වෙන විදිය අපි දන්නෙත් නෑ. ගොඩක් පරිස්සම් වෙන්න. ගොඩක් කල්පනාකාරී වෙන්න. පටිඝ හිතේ අපි වසඟයට පත් වුණොත්, වහල්භාවයට පත් වුණොත්, ද්වේෂයේ, ක්‍රෝධයේ වහලෙක් බවට අපි පත් වුණොත්, අපිට සැපවත් ජීවිතයක් නම්, සුවපත් ජීවිතයක් නම් අත්විඳින්න හම්බෙන්නේ නැහැ මේ ලෝකේ. ඒ හින්දායි අපි එය පරාජයට පත් කළ යුත්තේ. සැපය තියෙන්නේ ක්‍රෝධය, වෛරය තියෙන තැන නෙමෙයි. සැපය තියෙන්නේ අක්‍රෝධය, අවෛරය තියෙන තැන, මෛත්‍රිය තියෙන තැන. එනිසා මම ඔබට යෝජනා කරනවා, භාග්‍යවතුන් වහන්සේ අපට ඔය බද්ධ වෛරය වගේ ආඝාත පටිවිණය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දේශනාවන් වල උන්වහන්සේ ක්‍රම කීපයක් අපට අවධාරණය කරනවා. මේ වගේ ද්වේෂ සිතක්, ක්‍රෝධ සහගත සිතක් බද්ධ වෛරයක් බවට පරිවර්තනය වෙන්න දෙන්නේ නැතුව, එය මේ භවයේදීම දුරු කරගෙන සැපෙන් ඉන්න, ඒ සැපය උදා කරගන්න ක්‍රම 5ක් ඔබට යෝජනා කරනවා. පළවෙනි ක්‍රමය නම් ඉතින් ද්වේෂයේ ප්‍රතිපක්ෂ මනෝභාවය වන මෛත්‍රිය දියුණු කර ගැනීමමයි. ද්වේෂයේ ප්‍රතිපක්ෂ මනෝභාවය වන මෛත්‍රිය දියුණු කර ගැනීමමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම ආඝාත පටිවිණයේදී නැත්නම් ආඝාත ධර්මයන් ගෙන් අපේ හිත හික්මවා ගැනීමේදී උන්වහන්සේ අවධාරණය කරන්නේ. මෙත්තා චේතෝ විමුක්තිය නැත්නම්
මෛත්‍රී චිත්ත සමාධිය මෛත්‍රිය මත පදනං වෙච්ච චිත්ත ඒකාග්‍රතාවය අපි දියුණු කරගන්න ඕනි කියලා. කොයි වගේද? මාතා යතහනියං පුත්තං එකම දරුවෙක්කින් අම්මා ඒ දරුවට ආදරය කරන විදියට මුළු ලෝකයේම ඉන්න සියලුම දෙනාට දුර ඉන්න ළඟ ඉන්න සියලු දෙනාට මිතුරු හතුරු සියලු දෙනාට ඇහැට පේන නොපෙනෙන සියලු දෙනාට යහපත හිතන්න පුළුවන් නම් යහපත කරන්න පුළුවන් නම් යහපතක් වෙන දේ ක්‍රියාවට නංවන්න පුළුවන් නම් කටින් වචන විදියට එළියට නිකුත් කරන තත්ත්වයට ඔබේ හිත දියුණු කරගන්න පුළුවන් නම් ඒ මෙත්තා සහගත මනෝ කර්ම තුලින් මෙත්තා සහගත වාක් කර්ම තුලින් මෙත්තා සහගත කාය කර්ම තුලින් අනිවාර්යයෙන්ම ඔබට ඔබගේ හිත තුල තියෙන ද්වේෂය ආඝාත ධර්මයන් හික්මවලා එය පාලනයකට ලක් කරන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ඔබ හැම කෙනෙක්ම මෛත්‍රී සිත දියුණු කරගන්න උත්සාහ කරන්න දවසේ ඕනම ඉරියව්වක මෙත් සිත දියුණු කරගන්න පුළුවන්. ඕනම ඉරියව්වක තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමින්තු කරණීය මෙත්ත සූත්‍රය ඔබට කියලා දෙනවා තථාගතයන් වහන්සේ. යද්දී නැවතිලා ඉඳිද්දී ඉඳගෙන ඉඳිද්දී ඒ වගේම නිදාගෙන ඉඳිද්දී ටිකහ වෙලා ඉඳිද්දී මේ හතර ඉරියව්වෙම ඔබට මෙත් සිත දියුණු කරගන්න පුළුවන්. විශේෂ පර්යංකයක් විශේෂ අනිවාර්ය ඉරියව්වක් මෙත් සිත වඩන කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා නැහැ. මේ සිව් ඉරියව්වෙදිම ඔබත් මමත් මෛත්‍රී සිත දියුණු කරගන්න ඕන. ඇවිදින වෙලාවේ, නැවතිලා ඉන්න වෙලාවේ, ඉඳගෙන ඉන්න වෙලාවේ, නිදා ගන්න හදන වෙලාවේ, මේ හැම වෙලාවකම හැම ඉරියව්වකම මෛත්‍රී සිත අපි බලවත් කරන්න ඕන. මොකද ඔබ දන්නවා සමහර පාරවල් වල කටු තියෙනවා. ඒ ඔක්කොම අයින් කරන්න බෑ. සමහර පාරවල් වල උල් ගල් බොරළු තියෙනවා. බොහොම හරි උල් ඒවා ඇනුනොත් හරි අමාරුයි. හරියට දුක් විඳින්න වෙනවා. සමහර පාරවල් හරිම රස්නේ කකුල තියොත් පිච්චිලා යනවා. ඉතින් අපිට මොකද කරන්න පුළුවන්? අපිට කරන්න පුළුවන් දේ තමයි හොඳ හරි හමන් සපත්තු දෙකක් දාගන්න එක. මම ඔබට යෝජනා කරනවා විස ගල් කටු පතුරු කකුලේ ඇනෙනකොට දැනෙන වේදනාව ඔබට නැති කරගන්න ඕන නම් ඔබට ඒවයින් වෙන හානිය නැති කරගන්න ඕන නම් ඔබ මෛත්‍රිය කියන උදාර හරියට අර සපත්තුව වගේ එය මෛත්‍රිය කියන ආරක්ෂණය ඔබගේ හිතට ඇතුල් කරගන්න. මොකද මේ ලෝකෙ ඔක්කොම මිනිස්සු යහපත් මිනිස්සු කරන්න බෑ. ඔක්කොම ගල් කටු අයින් කරන්න බෑ වගේ ලෝකේ. කොහොමද ඒක කරන්නේ? අපිට හිතට ප්‍රිය දේම කරන මිනිස්සු ලෝකෙ කොහොමද අපි නිර්මාණය කරන්නේ? අපිට ප්‍රිය විදියටම හැසිරෙන අය කොහොමද අපි මේ ලෝකේ කොහොමද බලාපොරොත්තු වෙන්නේ? කොහොමද එහෙම මිනිස්සු වෙන් කරගන්නේ? එහෙම ලෝකයක් අපිට කවද උදා කරගන්න පුළුවන් වෙයිද? අපිට ඕන විදියටම හැමදේම සිත කරන මිනිස්සු ඉන්න ලෝකයක්. ඒක සිහිනයක් විතරයි. ඒක ලස්සන හීනයක්. ඒත් ඒක යථාර්ථයක් වෙන්නේ නැහැ. හරියට එක කටුවක්වත් එක උලක්වත් හානියක් වෙන කිසිම නරක දෙයක්වත් නැති පාරක් මාවතක් හොයනවා වගේ එකක්. එහෙම ඒවා ලෝකේ නෑ. චූටි දෙයක් හරි තියෙන්න පුළුවන් අපිට අනතුරක් කියන. ඒත් අපිට පුළුවන් ඒ ඔක්කොම සුද්ධ කරන්න බැරි වුණාට
අපේ ආරක්ෂාව අපි හදාගන්න. මෛත්‍රියෙන් අපි කරන්නේ අපේ ආරක්ෂාව සකසගන්න එක. අපේ ආරක්ෂාව ගොඩනගා ගන්න එක. අපේ මේ භවයට අපේ සැපත නැති කරන ඒ වෛරී දේශ සහගත සිතුවිලි නිසා වෙන්න පුළුවන් හානිය, අපේ ජීවිතයට වෙන්න පුළුවන් හානිය මේ ලෝකෙට අපි පාලනය කරන එක, දුරු කරන එක, නැති කරන එක. ඒ වගේම අපේ භව ගමනට වෙන්න පුළුවන් හානිය මෛත්‍රී සිත දියුණු කරගත්තොත් මතක තියාගන්න අපට අනිවාර්යෙන්ම මෛත්‍රී සිත දියුණු කිරීම නිසා අපිට විශාල ලාභයක්, අපිට මේ භවයට වගේම සසරටත් නිවන් දැක්කේ නැතොත් සසරටත් අපිට උපදව ගන්නට පුළුවන්. ඒ ආනිසංස ඔබ අහලා තියෙනවා. මම මේ බුද්ධ පුතුන් තුලම මෙත්තානිසංස, මෛත්‍රී ආනිසංස වරින් වර අවධාරණය කරපු දේශනා සිද්ධ කරලා තියෙනවා. සුඛං සුපති, සුවසේ නිදාගන්න සැතපෙන්න. සුඛං පටිබුජ්ජති, සුවසේ පිබිදෙන්න නැගිටින්න. නපාපකං සුපිනම් පස්සති, භයානක පවිටු නරක නපුරු හීන දකින්නේ නැතුව ඉන්න. මනුස්සානම් පියෝ හෝති, මනුෂ්‍ය වර්ගයාට ප්‍රියශීලී කෙනෙක් වෙන්න. අමනුස්සානම් පියෝ හෝති, අමනුෂ්‍ය කොට්ටාස වලිනුත් වෙන කරදරයක් තිබෙනවා නම් ඒවයින් වැළකීලා ඒ අමනුෂ්‍ය කොටසොත් තිරිසන් ආදී මනුෂ්‍ය නොවන සත්ව කොට්ටාස වලිනුත් වෙන හානිය පාලනය කරගන්න, නැති කරගන්න. ඊළඟට දේවතා රක්කන්ති, දෙවියන්ගේ ආරක්ෂාව සලසා ගන්න අපිට. මේ හැම දෙයකටම මුක්ක වන්නෝ විපස්සීදති, ප්‍රියමනාප ලස්සන මුහුණක් අපිට ඇති කරගන්න, ප්‍රියමනාප පෙනුමක්, ශරීර වර්ණයක් ඇති කරගන්න. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා මෛත්‍රී සිත දියුණු කරාම අපිට ඒ අවස්ථාව ලැබෙනවා කියලා. ඒක ප්‍රත්‍යක්ෂ දෙයක්. ඔබ හොඳට බලන්න. ඔබ මෛත්‍රියෙන් ඉන්න, කායිකව කාටවත් හිංසාවක් කරන්න හිතන්නේ නැති, වාචසිකව හිංසාවක් කරන්නේ නැති, මානසිකව ඔබගේ හිතේ කාටවත් හිංසාකාරී සිතුවිල්ලක් ඉපදිච්ච නැති වෙලාවට ඇත්තටම ඔබ සැපෙන්ද ඉන්නේ කියන එක ඔබගේ ප්‍රත්‍යක්ෂය බවට පත් කරගන්න. ඒ මෛත්‍රී සිත බලවත් වෙච්ච වෙලාවට මගේ ප්‍රත්‍යක්ෂ අවබෝධය තමයි හරිම සැපවත් බවක් දැනෙනවා. ඒක මුහුණෙනුත් ප්‍රකට වෙනවා. ඒක ශරීරයේ සෑම ඉරියව්වකදීම, අපේ ශරීරය පවත්වාගෙන යන සෑම ඉරියව්වකදීම ඒ සතුට ප්‍රකට වෙනවා. ඒ සතුට එළියට එනවා. ඒ සැපත එළියට එනවා. ඒ සැනසෙල්ල එළියට විහිදෙන්න පටන් ගන්නවා. අපි අසහනෙන්, අසතුටෙන්, තරහෙන්, කරදරෙන් හිතේ ගැටි හිත තියෙන වෙලාවට ඒවත් අපේ මූණෙන් එළියට එනවා. ඉතින් මේවා මේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම මේ ලෝකෙදිම අපිට ඇහැට දකින්න පුළුවන් දේවල්. ඒකයි ඔබට මම යෝජනා කරන්නේ මේ මෛත්‍රිය කියන උතුම් ධර්මය අපේ තථාගත බුදුහාමුදුරුව අපිට පුහුණු කරගන්න කියපු මේ වටිනා ගුණය අපි දියුණු කරගන්න ඕනේ. ඒ දියුණු කරගත්තොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. ආඝාත කියන ඒ ගැටෙන සුළු ද්වේෂ සහගත වෛරී අපිට සැපය සැනසෙල්ල නැති කරන මනස පරාජයට පත් කරන්නට අපිට විශාල ශක්තියක් වෙයි, බලයක් වෙයි. අනිවාර්යයෙන්ම මේ මෙත්සිත අප තුළ දියුණු කර ගැනීම. දේවදත්ත හාමුදුරුවන්ට වැරදුනේ වෛරය නිසා. සංසාරේ කොච්චර හාමුදුරුවෝ දුක් විඳද. අදත් ඒ හාමුදුරුවෝ අපේ තේරවාදී බෞද්ධ ධර්මයට අනුව, අපේ තේරවාදී බෞද්ධ ත්‍රිපිටක සාහිත්‍යයට අනුව දේවදත්ත හාමුදුරුවෝ අවීචිය තුළ දුක් විඳිනවා. ඒ උන්වහන්සේට එවැනි තත්වයක් උදා කළේ උන්වහන්සේට බැරි වුණා උන්වහන්සේගේ හිතේ ඇති වෙච්ච ක්‍රෝධය දුරු කරගන්න, වෛරය දුරු කරගන්න, ද්වේෂය නැති කරගන්න, මෛත්‍රිය දියුණු කරගන්න උන්වහන්සේට බැරි වුණා. අපි මාර්ගඵල ලැබුවේ නැතත් භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ අපි මෛත්‍රී සිත
දියුණු කරගෙන හිටියොත් බ්‍රහ්ම ලෝකූපගෝ හෝති බඹලොව ඉපදීම වැනි බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලැබීම වැනි උතුම් භවගමනකටත් උතුම් භවයන් ලබා ගන්නටත් උතුම් භවයන් තුළ උපත්තිය ලබන්ටත් මෛත්‍රී චිත්ත සමාධිය අපිට උදව් වෙනවා කියලා උපකාරවත් කුසල ධර්මයක් වෙනවා කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඒකයි අපි මේ ධර්මයන් සිව් ඉරියව්වෙම පුහුණු කරන්න ඕන. සිව් ඉරියව්වෙම මේක පුහුණු වෙන්න පුළුවන්. ගෙදරින් පටන් ගන්න පුළුවන්. කෙනෙක්ගේ ඇඳුමක් පැළඳුමක් සෝදලා දෙද්දී වුණත් මේ ඇඳුම ඇඳගෙන මෙයාට සැනසෙල්ලක් ලැබේවා. කෑම ටිකක් කන උයලා දෙනකොට වතුර එකක් දෙනකොට මේ ආහාර පාන වලින් සුවපත් භාවය ලැබේවා. මෙහෙම අපිට අපේ හිතේ හැම ක්‍රියාවක් එක්කම අපිට මෛත්‍රිය පතල කරන්න පුළුවන්. මට හමු වෙලා තියෙන සමහර වෛද්‍යවරු බේත් ටික ලියලා අතට දෙනකොට විශේෂයෙන්ම ආයුර්වේද වගේ වෛද්‍යවරු නම් වෙද මහත්තුරු වගේ අය සිංහල වෙද මහත්තුරු වගේ අය මට අත්දැකීම් තියෙනවා. ඒගොල්ලෝ බේත් ටික අත්දැකීම් අරගෙන අපට දෙන්නේ මේ බේත් ටික බීලා සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ අම්මා රෝගීව නම් ඉන්නේ. ඔබේ තාත්තා රෝගීව නම් ඉන්නේ. ඔබේ අත්තම්මස්සයා රෝගීව නම් ඉන්නේ. ඔබේ ගෙදර රෝගියෙක් ඉන්නවා නම් එයාට බේත් ටික දෙනවට අමතරව ඔබේ හිතේ පැන නගින ඒ උදාර මෛත්‍රියෙන් එයාට සුවපත් භාවයක් ලැබේවා කියලා යම්කිසි ආකාරයක ශක්තියක් ඔබට නිකුත් කරන්න පුළුවන්. ඔබගෙන් ප්‍රතිකාර ටික ඔබගේ අතින් බේත් ටික බොන කෙනාට එයාට කෑම ටික දෙනකොට එයාට ඇඳුමක් අඳිනකොට මේ හැම ක්‍රියාවකදීම ඔබට මෛත්‍රිය පුහුණු වෙන්න පුළුවන්. මෛත්‍රිය ප්‍රගුණ කරගන්න පුළුවන්. හැබැයි ඒක අපේ ළඟ ඉන්න අයට විතරක් ප්‍රගුණ කර ගැනීම නෙමෙයි ඇත්තටම බුදුදහම යෝජනා කරන්නේ. බුදුදහම යෝජනා කරන්නේ ඒ මෛත්‍රී සිත දන්නේ නැති හැමෝටම ඒ සිත එක විදියට පවත්වන්න ඕනි කියන එක. දන්න අයට විතරක් ඒක ප්‍රචලිත කරොත් ඒක පටු සීමාවක නවතිනවා. ඒ වෙනුවට බුදුදහම යෝජනා කරන්නේ හැමෝටම ඔබට හානි කරන අයටත් ඔබට උදව් කරන අයටත් ඔබට වෛර කරන අයටත් ඔබට වෛර නොකරන අයටත් ඔබට හිංසා කරන අයටත් ඔබට හිංසා කරන්නේ නැති අයටත් හැමෝටම මෙත්සිතින් ඔබ යහපත හිතන කෙනෙක් වෙන්න. ඔබේ වචනකින් හරි යහපත් දෙයක් කරන කෙනෙක් වෙන්න. ඔබට පුංචි ක්‍රියාවක් හරි යමෙකුගේ යහපත වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒ හැම දෙයක්ම කරන්න. එයා මිත්‍රද හිතවත්ද ළඟ කෙනෙක්ද නැහැ කෙනෙක්ද කියන එකට වඩා ඔබ පොදුවේ ඔබේ හිත තුළ අනෙකාගේ සැපවත් බව සුවපත් බව දියුණු කරන දෙයක් හිතන්න, දෙයක් කරන්න, දෙයක් කතා කරන්න. එතකොට ඔබ මෙත්සිත බලවත් කරනවා. ඒ සිත තුළ ඔබ මෛත්‍රී කියන ධර්මය බලවත් කරනකොට අර ක්‍රෝධයට පැලවෙන්න ඉඩක් නැතුව යනවා. ද්වේෂයට වෛරයට පැලවෙන්න ඉඩක් නැතුව යනවා. ඒ උපනාහයක් බද්ධ වෛරයක් දක්වා සමහර ද්වේෂයක් ඉපදුනත් ඒක වෛරයක් දක්වා යන්න තියෙන ඉඩකඩ නැති වෙනවා. හැම තිස්සෙම ඔබ ඒක කපනවා. ඒක දලුලාන්න දෙන්නේ නැහැ. ඔබ ඒක කපනවා. ඔබ ඒකේ පැහැලා දානවා. ඔබ ඒකේ මුල් උදුරලා දානවා. ඒ පළවෙනි ක්‍රමය. දෙවැනි ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණාව ඇති කරගන්න කියලා. කරුණාව ඇති කරගන්න ඔබට දැඩි ද්වේෂයක් උපදවන, ක්‍රෝධයක් උපදවන, තරහක් ඇති කරන කෙනෙකු දිහා බුදුහාඳුරෝ දේශනා කරනවා බලන්න කියලා. ලෙඩෙක් දිහා බලන විදියට. ඔබගේ ගාවට ලෙඩෙක් ආවොත් ඔබ කොයි විදියටද එයා දිහා බලන්නේ? අන්නේ ඒ විදියට ඔබට ද්වේෂය ඇති කරන කෙනා දිහා බලන්න පටන් ගන්න.
තරහ ඇති කරන කෙනා දිහා බලන්න පටන් ගන්න නොතේරෙන කෙනෙක්. හරි හමන් සිහියක් නැති කෙනෙක්. එක්කෝ කායිකව අපහසුතාවයකින් පෙළෙන කෙනෙක්. මානසිකව හොඳ නිරෝගිකමක් සමතුලිතතාවයක් නැති කෙනෙක්. මේ විදියට ඔබට ද්වේෂ කරන ඔබව අවුස්සන ඔබව කෝප ගන්වන කෙනා ගැන කරුණාවක් ඇති කරගන්නට. කරුණාවක්. ඒකේ කොන්දේසි විරහිත අනුකම්පාවක් ඇති කරගන්න. සමහර වෙලාවට ඔබ ඔබේ දරුවෝ ගැන හිතනවා මෙහෙම. තේරෙන්නේ නැහැ යාට කියලා. යා තාම පොඩි ළමෙක් කියලා. යා ලෙඩ වෙලානි කියලා. යා තාම හොඳ මානසික මට්ටමක නැණි කියලා ඔබේ ගෙදර අය ගැන හිතනවා. බුදුදහම යෝජනා කරනවා ඔබට ප්‍රිය අය ගැන වගේම ඒ කරුණාව දැනට ඔබට කරදර කරන ඔබ ප්‍රිය නැති දේවල් කරන අය කෙරෙහිත් ඒ කරුණාවන්තකම දියුණු කරගන්න. ඔබට සැනසෙල්ල ඕන. ඒකෙන් ඔබටයි සැනසෙල්ල ලැබෙන්නේ. ඒකෙන් ඔබටයි සුවපත්කම ලැබෙන්නේ. අනුකම්පා කරන්න. කරුණාවන්ත වෙනවා කියන්නේ අනුකම්පාවක් උපදව ගන්න එක. ලෙඩෙක් දිහා බැලුවම අපිට ඇති වෙන්නේ අයියෝ මේ මිනිස්සයා කියලා. පුදුම දුකක් විඳිනවා ඇති. අපි හිතන්න ඕන අපිව අවුස්සන මිනිස්සයා කොච්චර පීඩා විඳිනවද ඒ ද්වේෂයෙන් කියලා. එයාගේ හිත ලෙඩ වෙලා. එයා හොඳ මානසික මට්ටමක නෙමෙයි ඉන්නේ. එයා නිරෝගී මනසකින් නෙමෙයි වැඩ කරන්නේ. ඒ හින්දා අපි පුළුවන් තරම් කරුණාවන්ත වෙන්න ඕනි. උපරිම කරුණාවන්තකම දියුණු කරන්න ඕන. ඒ වගේ ද්වේෂයෙන්, ක්‍රෝධයෙන් ඇවිස්සලා අපිට හානි කරන අය ගැන. මේවා උඩුගම්බලා පීනන්ට යෝජනා කිරීම තමයි ඇත්තටම. මොකද කිසිම කරදරයක් නොකරන අයට, අපිට හිතවත් අයට කරුණාවන්ත වෙන එක හරි ලේසියි. ඒත් අපිට කරදරයක් කරන කෙනෙක් ගැන අනේ මෙයාට තේරෙන්නේ නැතුව වෙන්නේ නැති. මෙයා මොකක් හරි මානසික ප්‍රශ්නකින් ඇති. මම මේකට කේන්ති ගන්න හොඳ නැහැ. මේ මිනිස්සුયો මෙහෙම හැසිරෙන්නේ මොකක් හරි නොතේරුම් කමක් හින්ද වෙන්නේ නැති. අනවබෝධයක් හින්ද වෙන්නේ නැති. එහෙම හිතන එක අමාරුයි. ඒත් එහෙම හිතන්න පුහුණු කරගත්තොත් පුදුම සැනසෙල්ලක් විඳින්න පුළුවන්. ඒක මේ ලෝකෙදිම ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරෙයි. මේ දහම පුහුණු වුණාම මේ ඵලය ලැබෙන බව. උත්සාහ කරන්න. ඔබ අවුස්සන තැන, ඔබට ක්‍රෝධය, වෛරය උපදවන්න කටයුතු කෙරෙන අය ගැන අනුකම්පා කරන්න. ලෙඩෙක් දිහා බලලා කරුණාවන්ත වෙනවා වගේ ඒ මිනිස්සු ගැනත්, ඒ සත්වයෝ ගැනත් කාරුණික වෙන්න, කරුණාවන්ත වෙන්න පුළුවන් තරම් වීර්ය කරන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දෙවෙනි ක්‍රමය වන්නේ ආඝාත පටිවිණයේදී කරුණාවන්ත වීම. තුන්වෙනි ක්‍රමය භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා උපේක්ෂාව දියුණු කරගන්න කියලා. ඒ කියන්නේ මධ්‍යස්තව බලන්න පටන් ගන්න. ඒ කියන්නේ මොකක්ද? දැන් මේ අපිට කරදර කරන එක්කෙනාගේ ශරීරයත් මගේ ශරීරයත් එකම විදියයි. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතුන්ගෙන් තමයි අපි කාගෙත් ශරීර හැදිලා තියෙන්නේ. මේ ධාතුන්ගෙන් හැදිච්ච මේ ශරීරය එයාගෙත් අනිත්‍යතාවයට ලක් වෙනවා. අපෙත් අනිත්‍යතාවයට ලක් වෙනවා. එයාගේ කයත් වෙනස් වෙලා යනවා. අපේ කයත් වෙනස් වෙලා යනවා. එතකොට අපි මේ ධාතු වලින් හැදිච්ච පුද්ගලයෙක් කරන ක්‍රියාවන් නිසා ඒක සමහර විට ඒ ක්‍රියාවන් අවුරුදු ගාණක් කරනවා වෙන්න පුළුවන්. සමහර විට මාස ගාණක් තිස්සේ කරනවා වෙන්න පුළුවන්. ඒත් මෙතන රණ්ඩු කරන්න කවුද ඉන්නේ? මෙතන තරහ, වෛරය බැඳගන්න කෙනෙක් ඉන්නවද? සත්වයෙක්, පුද්ගලයෙක්? එහෙම නොවෙනස් කෙනෙක් ඉන්නවද මෙතන? යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කළොත්, නුවණින් මෙනෙහි කරොත් ඇත්තටම අපිට
වෛර කර කර ක්‍රෝධ කර කර ඉන්න සත්වයෙක් පුද්ගලයෙක් මේ ලෝකෙ නැහැ. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මගේ කය වගේම තවත් කයක් තියෙනවා. ඒ තුළ එයාගේ හිත වෙනස් වෙන හිත එයා නරකක බැඳගෙන තියෙනවා. අකුසලයක වහලෙක් වෙලා තියෙනවා. මම එතෙන්ට වැටෙන්න ඕනද? මම එතෙන්ට වැටෙන්න ඕනද? යථාර්ථය අවබෝධ කරගත්තු කෙනා උපේක්ෂා සහගත වෙනවා. උපේක්ෂා සහගත වීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ වෛරය ක්‍රෝධය පරාජයට පත් කරන්න තියෙන ඉතාම ප්‍රබල ක්‍රමයක් ලෙස උපේක්ෂා සහගත වීම. තථාගතයන් වහන්සේගේ 3 වෙනි යෝජනාව වන්නේ එක. 4 වෙනි කරුණ තථාගත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. උන්වහන්සේ අපිට අවධාරණය කරනවා මේ සත්වයා නේද? මේ සත්වයා කියන කෙනා කර්මය දායාද කරගත්තු කෙනෙක්. සමහර විට එයා ඔය විදියට හැසිරෙන්නේ එයාගේ කර්ම විපාකයක් හින්දා වෙන්න පුළුවන්. එයාගේ කර්ම ශක්තියක් ඉදිරිපත් වෙලා වෙන්න පුළුවන්. එයා නරක අකුසල කර්ම කරවන්නට තව අනිත් අයට හිංසා කරවන්න, පීඩා කරවන්න මහා නරක අකුසල විපාකයක් එයාට ඉදිරිපත් වෙලා එයා ඒ විපාක සිතේම වහලෙක් වෙලා තව නරක අකුසල කර්ම කරගන්නවා වෙන්න පුළුවන්. කටින් වචන කිය ශරීරෙන් ක්‍රියාකාරකම් කර කර එයා දරුණු තවත් අලුත් කර්ම රැස් කරගන්නවා වෙන්න පුළුවන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා අපි සමහර විට එවැනි කෙනෙක් එක්ක ඉඳවීම අපි කරපු සංසාරයේ අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්. එවැනි හතුරු හානිකර කරපු එවැනි අත්දැකීම් ලැබෙන නිතරම පීඩාකාරී අත්දැකීම් ලැබෙන තැනක ඉන්න අපිට හොඳ ප්‍රතිරූපදේශයක් හමු නොවෙන්න අපිට යම්කිසි ආකාරයක පෙර කරන ලද කුසල්හි මදකමකුත් අකුසල් බලවත් වීමකුත් විය හැකියි. මොකද මේ සත්වයට කර්මය බලපානවා. හැමදේම නෙවෙයි කර්මය. හැමදේම නම් මේක විතරක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එක දෙයක් විදියට මේ කර්ම නියාමයක් අපිට බලපෑම් කරනවා. ඒ නිසායි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ කර්මානුරූපව ඒ තැනැත්තෝ කරන දේවල් වල විපාක ඒ තැනැත්තන් විඳීවි. ඉතින් අපේ එයාලට ඇති කරන්න ඕන හොඳ දඬුවමක් දෙන්න ඕනි කියලා කල්පනා කළොතින් නේද? මං හිතන්නේ ඒකෙන් සිද්ධ කරගන්නේ අපිටම හානියක් මිසක අපිටම අයහපතක් මිසක මතක තියාගන්න යහපතක් නෙමෙයි. 4 වෙනි ක්‍රමය. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සතිය දියුණු කරන්න. යෝනිසෝ මනසිකාරය දියුණු කරන්න. හැම වෙලාවකම නුවණින් මෙනෙහි කරන කෙනාට සතියෙන් වැඩ කරන කෙනාට පටිඝ සිතක් එන වෙලාවට ඒ අවබෝධ කරගෙන ඒ පිළිබඳව ප්‍රඥාව උපදවාගෙන එහි තියෙන නිසරු බව අවබෝධ කරගෙන හිස් බව අවබෝධ කරගෙන ඕලාරික බව අවබෝධ කරගෙන ඒ සිත තුළින් නිදහස් වෙන්න පුළුවන්. මේ ක්‍රම 5 භාග්‍යවතුන් වහන්සේ අපිට යෝජනා කරනවා. අපේ හිත තුළ ඒ වගේ ද්වේෂයක් ඉපදිලා එය වෛරයක් ක්‍රෝධයක් බවට පත්වෙන එක වළක්වා ගන්නට ක්‍රමයක් ලෙස තථාගතයන් වහන්සේ අපිට මේ ක්‍රමවේදය යෝජනා කරනවා. ක්‍රම 5ක්. ඉතින් ඔබ මේ ක්‍රම 5 ඔබගේ ජීවිතය තුළ අත්හදා බලන්න. උන්වහන්සේගේ ගාව වැඩ හිටපු හරි උතුම් ප්‍රඥාවක් ඇති උත්තමයෙක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ආඝාතය
දුරු කරගන්න නැත්තම් ද්වේෂය ක්‍රෝධය දියුණු කරගන්න මේ අයින් කරගන්නට කරුණාව මෛත්‍රිය දියුණු කරගන්නට උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට අපූරු ක්‍රම කීපයක් දේශනා කරන හරි ලස්සන උපමා ටිකක් එක්ක උන්වහන්සේ මෙහෙම දේශනා කරනවා. දැන් සමහර කෙනෙක් ඉන්නවා එයාගේ කායික හැසිරීම නිසා තමයි අපිට ද්වේෂය එන්නේ. ඒත් වාචසික හැසිරීම හොඳයි. එයාගේ මනසෙත් යහපත් දේවල් පේනවා. උන්වහන්සේ දේශනා කරනවා ඔබට ඒ පුද්ගලයාගේ තැනැත්තගේ කායික හැසිරීම නිසා ඇතිවෙන තරහව ක්‍රෝධය දුරු කරගන්න ඕන නම් ඔබ එයාගේ කයින් කරන ක්‍රියාවල තියෙන අයහපත්කම ගැන හිතන්න යන්න එපා. ඔබ ඒ වෙනුවට එයාගේ වචනයෙන් කරන ක්‍රියාවන්හි තියෙන යහපත් බව ගැන එයාගේ හිතේ වරින් වර පහළ වෙන යහපත් සිතුවිලි ගැන යහපත් අදහස් ගැන යහපත් සංකල්ප ගැන කල්පනා කරන්න. මේ කියන්නේ මොකක්ද? කෙනෙකුගේ තියෙන නරක ක්‍රියාකාරකම් ගැන හිතන්නේ නැතුව එයාගේ යම් යම් වාචසික හැසිරීම්වල මානසිකව එයා ඇති කරගෙන අපිට ඉදිරිපත් කරන අදහස් ගැන එයාගේ හොඳ පැත්ත හිතන්න. ලස්සන උපමාවක් කියනවා. ඔය පාංශුකූලික සිවුරු දරපු තෙරුන් වහන්සේලා අතීතේ වැඩ ඉඳලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ. ඒ කිව්වේ මලමිනියොතපු රෙදි කඩවල් අරගෙන සිවුරක් සකසගෙන පාවිච්චි කරපු අය. එහෙම අය ඉඳලා තියෙනවා. දැන් එහෙම සායනහන්සලා මම හිතන්නේ නැහැ. ඉන්නම කියලා. ඉස්සර හිටියා ඉතින්. ඇඳුම් දුර්ලභ කාලෙක රෙදි දුර්ලභ කාලෙක එහෙම එකක් කරන්න නැති. දැන් එහෙම කරන්න ඕනි කමක් නැහැ. ඕනි තරම් රෙදි තියෙනවා. දැනුත් ඒවා හොය යනවා නම් ඒක ටිකක් මං හිතන්නේ බුද්ධිමත් ක්‍රියාවක් වෙයි කියලා. ඒත් කවුරු හරි කැමති නම් ඒත් එයාට පුළුවන් එවැනි දෙයක් කරන්න. ඒත් ඊට වඩා වැඩි වෙලාවක් එයාට ඒ වගේ දේවල් හොය ඉන්නවට වඩා වැඩි දෙයක් එයාගේ හිත ගැන හොයාගන්න හරි වෙලාව ඉතුරු වෙයි. ඒක ඒ වගේ දෙයක් ගැන කියන්න පුළුවන් වර්තමානයට අදාළව. නමුත් අතීතේ එහෙම ඉඳපු අය ඒ හමුදුරන් වහන්සේලා හෝ ආධ්‍යාත්මික ජීවිත ගෙවපු අය එහෙම පාංශුකූලික වස්ත්‍ර දරපු අනිත් බුද්ධ කාලීන සමකාලීන ආගම්වල අය එහෙම පාංශුකූලික වස්ත්‍රයකින් යැපිච්ච අය හිටියනේ. එවැනි අයත් කරන දෙයක් තමයි ඔය පාරේ දාලා ගියපු රෙදි කඩක මේ නරක කොටසට කකුල තියාගෙන තද කරගෙන අතින් ඒකේ අර ලේ තැවරිච්ච නැති කිලිටි අඩු දිරා ගියපු නැති හොඳ රෙදි කෑල්ල ඉරලා ගන්නවලු. මේක ඕන තරම් සායනහන්සලා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ ඒ උන්වහන්සේලාට තිබිච්ච අත්දැකීමක් නෙමේක. මෙහෙම කරනවා දකින්නවනේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ උපමාව ගෙනල්ලා ඒ බිම වැටිලා තියෙන රෙදි කඩක තියෙන අපවිත්‍ර කොටස පයින් පාගගෙන අර හොඳ කෑල්ල අතින් ඉරලා අරගෙන සිවුරක් සකස ගන්න කෙනෙක් වගේ ඔබ වෙන්න. කෙනෙකුගේ කයින් කරන නරක ක්‍රියාකාරකම් ටික අතෑරලා දාලා කෙනෙකුගේ වචනෙන් හෝ හිතින් එයා කරන යහපත් ක්‍රියාකාරකම් ටික ගැන මෙනෙහි කරන්න. එතකොට ඔබට උපදින ද්වේෂය තරහව දුරු කරගන්න පාලනය කරගන්න පුළුවන් කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ තව ලස්සන උපමාවක් ගේනවා. ඒ උපමාවේ උන්වහන්සේ කියනවා මෙහෙම. දැන් සමහර කෙනෙක් ඉන්නවා එයාගේ කයෙන් කරන ක්‍රියා හොඳයි. හිතිනුත් කරන කටයුතු හොඳයි. හැබැයි කට හොඳ නෑ. වචනෙන් හරියට මිනිස්සුන්ට අනෙක් අයට කරදර කරනවා. තරහව උපදවන විදියට හැසිරෙනවා. උන්වහන්සේ ලස්සන උපමාවක් අරගෙන අවධාරණය කරනවා. හරියට ග්‍රීස්ම කාලෙක වතුර ටිකක් හොයාගෙන යන මිනිස්සෙකුට ඔන්න වතුර වලක් දකින්න හම්බ වෙනවා. මේ වතුර වලේ
තියෙන වතුර ටිකයි තියෙන්නේ. ඒකත් දියසෙවල් පිරිලා. දියසෙවල් අර උඩින් බැවෙන මේ පැලැටි වර්ග ඒවා පිරිලා. එතකොට හැබැයි ග්‍රීස්මේ හරි පිපාසෙන් ඉන්නේ. එයා මොකද කරන්නේ? අර තියෙන වතුර ටිකේ දියසෙවල ටික ඈත් මෑත් කරලා බොහොම අමාරුවෙන් බොහොම දුෂ්කරව හොයා ගන්න අර පිරිසිදු වතුර ටික පානය කරනවා. පිරිසිදු වතුර ටික බොනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ කෙනෙකුගේ කායික හැසිරීම හොඳ වෙන්න පුළුවන්. ඒත් වාචසික හැසිරීම නිසා ඔබව කේන්තියෙන් ඇවිස්සෙනවා වෙන්න පුළුවන් කියන කතා හින්දා. ඒ වගේ වෙලාවට එයාගේ හොඳ පැත්ත හිතන්න. මොන වුණත් කරන දේවල් හොඳයිනි. යම් යම් හිතන දේවල් වලත් හොඳ ඒවා මතුවෙනවනේ. ඒ නිසා මං ඒ ටික ගැන හිතනවා. හරියට අර දියසෙවල ටික අයින් කරලා හොඳ වතුර ටිකක් පාදගෙන පිපාසෙන් ඉන්න කෙනෙක් වතුර ටික බොනවා වගේ. ලස්සන උපමාවකින් කෙනෙකුගේ නරක අයින් කරන්න, නරක ඈත් කරන්න, හොඳ ටික ගන්න කියන ඒ ලස්සන උපමාව ඔබ ඔබේ ජීවිතයට ගන්න ඕන ඒ වගේ අවස්ථාවන් වලදී. ඊළඟට තුන්වෙනි කාරණය ලෙස උන්වහන්සේ පෙන්වලා දෙනවා තවත් අපූර්ව උපමාවක්. ඒ තමයි සමහර වෙලාවට සමහර අය ඉන්නවා ඒගොල්ලොන්ගේ කයින් කරන ක්‍රියාත් හොඳයි. වචනෙන් කරන ක්‍රියාත් හොඳයි. ඒ මතු පිට ප්‍රකාශනය හොඳයි. හැබැයි අපි දන්නවා මෙයාගේ හිත හොඳ නැහැ. එහෙම නිගමන තියන අය ඉන්නවද නැද්ද? ඉන්නවා. එයාගේ හිත හොඳ නැහැ. ඇතුලේ ඊර්ෂ්‍යාව වැඩි. ඇතුලේ මේ කුහකකම්. ඔහොම කියලා අපේ හිතේ තියෙනවා යම් යම් අය ගැන අදහස්. ඉතින් ඒව හිතනකොට මෙයාගේ කට පරිස්සම් කරන් හිටියට ඔය කරන වැඩවල මහා අර්බුදයක් පෙනුන් නැති වුණාට අපිට කෙනෙකුගේ හිතේ තියෙන ගති ගැන තේරෙනකොට අපිට ද්වේෂය උපදිනවා. ක්‍රෝධය උපදිනවා. ඒක බද්ධ වෛරයක් දක්වා යන්නේක වළක්ව ගන්න ඕන නම් ලස්සන උපමාවක් කියනවා. මොකක්ද? සමහර කෙනෙකුගේ හිතේ කටේ වචන හොඳ වුණත්, ඇඟේ ක්‍රියාකාරකම් හොඳ වුණත් හිතේ තියෙන්න පුළුවන් වෛරී ද්වේෂ සහගත සිතුවිලි. හරියට වතුර හොයාගෙන නියඟයක ගමන් කරන මිනිස්සෙකුට ඔය හරකෙක් පාදයක් තියපු තැනක පුංචි වතුර ටිකක් රැඳිලා තියෙනවා පේනවා. වතුර වෙන කොහෙවත් හොයා ගන්න නැහැ. පොඩ්ඩක් වතුර තියෙනවා. හරි වතුර. ඒක හරියට අර කයෙන් මතු පිටින් හොඳ ක්‍රියාකාරකම් කරගෙන ඉන්න, වචනෙන් හොඳ ක්‍රියාකාරකම් කරගෙන ඉන්න එක්කෙනෙකුගේ ඒවා ඔක්කොම රංගන වෙන්න පුළුවන් නේද? රංගන වෙන්න පුළුවන්. ඒ වගේ තමයි. එතකොට ඊළඟට එයාගේ හිත තුල හරිම විස තියෙන්න පුළුවන්. හිත තුල විස තියෙන්න පුළුවන්. නේද? හිත තුල විස තියෙන්න පුළුවන්. සමහර කෙනෙකුගේ කයනුයි වචනෙනුයි දෙකෙන්ම නරක වැඩ කරනවා. හැබැයි හිත චුට්ටක් හොඳයි. අන්න ඒ හිතේ තියෙන පුංචි යහපත් දේත් එක්ක ගනුදෙනු කරන්න. ඉඳලා හිටලා අර හරකේ කඩිය තියපු තැනක වතුර චුට්ටක් හමු වෙනවා වගේ. මහා වේලිච්ච පරිසරයක වතුර චුට්ටක් හමු වෙනවා වගේ. ඒක හම්බුනාම කෙනෙක් පණිට්ටු හොය ඉන්නවද? නෑ, දන්නවා පණිට්ටුවක් දැම්මොත් එහෙම මේක කැළතෙනවා. අඩුම අත් දෙකවත් ඇතුළට අතක්වත් ඇතුළට ඔබලා ඒ වතුර ටික ගන්න යනවද? නෑ, දන්නවා අත දැම්මත් මේක කැළතෙනවා. බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඒකෙත් යට මඩ තට්ටුවත් එක්ක. බැලුමට කායික ක්‍රියාත් හොඳ නෑ, වාචසික ක්‍රියාත් හොඳ නෑ. හැබැයි හිතේ සමහර චූටි යහපතක් තියෙනවා වගේනේ. එතකොට අන්න ඒ චූටි යහපත පරිස්සමින් ඒක ගැන මෙනෙහි කරන්න කියනවා.
හරියට අර බොහෝම පරිස්සමින් අර වතුර ඩිංග හම්බ වෙච්ච මිනිස්සයා අත දාලා බොන්නෙත් නැතුව වාජනයක් දාලා බොන්නෙත් නැතුව එතන දිගා වෙලා වතුර තිබහන් නිසාම නේද? වතුර තිබහන් නිසාම ඒ මිනිස්සයා දිව දික් කරලා එක්ක එකට තොල් දෙක තියලා හිමින් ඒ වතුර ඩිංග පිරිසිදු වතුර ඩිංග ඇදලා ගන්නවා වගේ. එයාගේ හිතේ ඉඳලා හිටලා මතුවෙන යහපත් දේ මෙනෙහි කරන්න කියලා කියනවා. කියන්නේ කට ඇරියොත් අවුල් ඔබට පේනවා. කරන වැඩ ඔක්කොම අවුල් ඔබ කුලප්පු කරනවා. හැබැයි හිතේ සමහර වෙලාවට හොඳ ඒවා චූටි දෙයක් මතුවෙනවා පේනවා. අන්නේ හොඳ ගැන හිතන්න කියනවා. චූටි හොඳ. හිතේ තියෙන එක පේන්නේ නැහැ. හිතේ තියෙන හොඳ ගැන. එහෙම මෙනෙහි කරෝතින් කෙනෙකුගේ තියෙන අල්ප හොඳ ඉඳලා හිටලා කලාතුරකින් හිතේ මතුවෙන හොඳ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔය ද්වේෂය පාලනය කරගන්න පුළුවන් කියලා. ඊළඟ කාරණය බුදුරජාණන් වහන්සේ වදාළ කරුණමයි. මොකක්ද හේතුව? අර කරුණාව උපදවා ගන්න කියන එක. කරුණාව උපදවා ගන්නට ඒ කිව්වේ ලෙඩෙක් ගැන හිතනවා වගේ. රෝගී අසරණ පුද්ගලයෙක්, රෝගී වෙච්ච අසරණ පුද්ගලයෙක් යනවා දකින්නවා කාන්තාර මාර්ගයක. එයා ලෙඩත් වෙලා අන්ත අසරණයි, හරියට පාරක් දන්නෙත් නැහැ, යනවා පේනවා. එතකොට එයාගේ කිව්වේ හරියට මොන වගේ දේ වගේ පුද්ගලයෙක් කියන්නේ කයනුත් කරන වැඩ මිනිස්සු කුලප්පු කරනවා. වචනෙනුත් කරන වැඩ එහෙමයි. හිතින් හිතුවොත් හිතන්නේ නරක හානියක් කරන දෙයක්මයි. අන්නේ වගේ කෙනෙකුටයි මේ උපමා කරන්නේ. කොයි වගේද? ලෙඩ වෙච්ච කෙනෙක්, හරියට මග නොමග දන්නේ නැති කෙනෙක් කාන්තාරයක නිරුදක කතරක යනවා. මේ මිනිස්සයා විනාශම තමයි වෙන්න පුළුවන්. විනාශමයි වෙන්න පුළුවන්. එක පැත්තකින් ලෙඩ වෙලා, එක පැත්තකින් බේත් නැහැ, කෑම නැහැ, පාර දන්නේ, අනෙක් පැත්තෙන් මහා තරුණු කාන්තාරේ. අන්න ඒ වගේ කෙනෙක් දැක්කම නුවණ තියන අය අනුකම්පා කරනවලු. කොහොමද අනුකම්පා කරන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා අනේ මේ මිනිස්සයාට වතුර ටිකක් හම්බුනොත් හොඳයි. කෑම ටිකක් දුන්න නම් හොඳයි. ඒ වගේ අනුකම්පා කරන්න කියලා, කරුණාව දක්වන්න කියලා සාරිපුත්ත තෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ අපිට යෝජනා කරනවා. මේ මිනිස්සයා එක පැත්තකින් ලෙඩෙක්, එක පැත්තකින් අසරණයෙක්. ඔය හිත අපිරිසිදු කරගෙන කාන්තාරයක් වගේ වේලිච්ච හිතක්, කිසිම තෙතමනයක් නැති හිතක්. ඒ මිනිස්සයාගේ ගතින් කරන ක්‍රියාත් බොහෝම ආසරණ කරනවා මෙලොවත් සසරෙත්. වචනෙන් කරන ක්‍රියාවලිනුත් එයා මෙලොවත් සසරෙත් අතරමං කරනවා, අනතුරටම යනවා. හරියට කාන්තාරයක යන ලෙඩ වෙච්ච මිනිස්සෙක් බඩගින්නේ බේතකුත් නැතුව, කෑමත් වතුරත් නැතුව යන මිනිස්සෙක් දැකලා මේ මිනිස්සයාට කෑම ටිකක් ලැබුණා නම් හොඳයි, වතුර ටිකක් ලැබුණා නම් හොඳයි, පාර කියලා දෙන්න කවුරු හරි කෙනෙක් හම්බුණා නම් හොඳයි කියලා හිතන කෙනෙකු වගේ අර සිතත් දූසිත වෙච්ච, වචනත් දූසිත වෙච්ච, කායික හැසිරුණු දූසිත වෙච්ච, අනුන්ට සිතින් කයින් වචනෙන් කියන තුන් දොරින්ම හානි කරන, ඔබව අවුස්සන, ඔබව කුප්පන අය කෙරෙහිත් කරුණාවන්ත වෙන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒ ඔබේ යහපත වෙනුවෙන්. ඒ ඔබේ යහපත වෙනුවෙන්. එයා කවදාකවත් සමහරට හැදෙන එකක් නැහැ. ඒත් ඔබේ කරුණාව උපදව ගත්තම ඔබේ හිත විනාශ වෙන එක, ඔබේ හිත තුල වෛරය, ක්‍රෝධය ඇති වෙන එක වළකිනවා. ඔබේ හිත අපවිත්‍ර වෙන එක වළකිනවා. එතනයි ඒ යෝජනාවන් වල තියෙන අපිට හිත හදාගන්න. විවිධ ආකාරයෙන් හිතන්න කියන්නේ අනිත් එක්කෙනා වෙනස් වෙන්න නෙමෙයි. දැන් මේ ක්‍රම අනුගමනය කර බොහෝ කෙනෙක් හිතන්න පුළුවන් ආමුදුරෝ කියපු ටික කරලා බලමුකෝ වෙනස් වෙයිද කියලා. නෑ, වෙනස් වෙන්නේ නෑ. මතක තියාගන්න, වෙනස් වෙන්නේ නෑ. හැබැයි
ඔබ අවබෝධ කරගන්න. ඔබේ හිත වෙනස් කරගන්න පුළුවන්. ඒකයි මං කිව්වේ සපත්තු දෙක දාගන්න. ගල් කටු ඔක්කොම අයින් කරන්න බෑ. පාරේ සමහර සර්පයෝ හිටියොත් දෂ්ට කරන එක කකුලට ඇඟිල්ලකට නවත්තන්න බෑ. සර්පයෝ අයින් කර කර යන්න බෑ. ගල් කටු අයින් කර කර යන්න බෑ. සපත්තු දාන් යන්න. මේ කියන්නේ ඔබගේ ගෙවල් අසල ඉන්න අය හෝ ගමේ ඉන්න අය හෝ යහපත් මිනිස්සු වෙයි කියලා නෙමෙයි ඔබ මෙහෙම හිතනකොට. සමහර විට ඉඳලා හිටලා කෙනෙක් යහපත් වෙයි. ඔබ පටන් ගන්න යහපත් වෙන එකක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් මම අනුකම්පා කරනවා. මම කරුණාව දක්වනවා. අසරණයෙක් ලෙස හිතනවා මෙයා ගැන. ලෙඩෙක් ගානට හිතනවා. නේද? ලෙඩෙක් ගානට හිතනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා සමහර වෙලාවට අපිට පොඩි හොඳක් තියෙන කෙනෙක් හම්බුනොත් පොඩි හොඳක් තියෙන කෙනෙක් හම්බුනොත් අන්න ඒ වෙලාවට උපමා කරලා කියනවා උන්වහන්සේ අර වතුර හොයාගෙන යන කෙනෙකුට හම්බ වෙනවා වතුර වලක්. එයා ඒකේ තියෙන වතුර ටික බීලා එතන ටිකක් සැනසෙල්ල ඉඳලා එයා යන්න යනවා. ඒ වගේ කෙනෙකුගේ තියෙන දුර්ගුණ ගැන හිතන්නේ නැතුව කායික හැසිරීම් හොඳ වෙන්න පුළුවන්, වාචසික හැසිරීම් හොඳ වෙන්න පුළුවන්. නමුත් පොඩි හේතුවක් නිසා හරි යාගේ හිතත් හොඳයි. හැබැයි කේන්ති ගන්න අය ඉන්නවනේ. ඒ වගේ අය ගැන මේ කියන්නේ. يعني කයින් එහෙම ලොකු වැරදි කරන්නේ නැහැ. හිතින් ලොකු වැරදි කරන්නේත් නැහැ. වචන වලින් ලොකු එහෙම නරකවල් අයහපත් දේවල් කරන්නේත් නැහැ. හැබැයි හිටි ගමන් කේන්ති ගන්නවා. ඒ වගේ අයගේ එහෙම ඒ නරක පැත්ත හිතන්නේ නැතුව තියෙන හොඳේ ගන්න කියලා කියන්නේ. තියෙන හොඳේ ගන්න කියලා. ඒකේ බැඳෙන්න එපා. ඒකත් අතහැරලා දාලා යන්න. හරියට අර විලක් හමු වුණාම ගස් සෙවණ ඉඳලා ඒ වතුර ටික බීලා යන්න විල එක්ක බැඳෙන්නේ නැහැ. විලට මුසපත් වෙන්නේ නැහැ. මුසපත් වුණොත් තමයි ප්‍රශ්න පටන් ගන්නෙ. එහින්දා මේ විදියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ උතුම් ශිෂ්‍ය පුත්‍ර උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේත් අපිට ආඝාත පටිවිණය පිළිබඳව සිත කරන මේ දේශනාවන් අවසාන වශයෙන් මම අවධාරණය කරන්නේ උන්වහන්සේලා දෙනමගෙම තථාගතයන් වහන්සේගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙත් කියන ඒ උතුමන් වහන්සේලා දෙනමගෙම අවධාරණය තමයි මොකද්ද? මේ සසරේ බය දකින්ද මේ සසර කොච්චර දරුණු භයානක විපාක අපිට ගෙනල්ලා දෙන්න පුළුවන් එකක්ද? අපි මේ සසරට නරක අයහපත් කර්ම කරගෙන ඇතුල් වුණොතින් අපි කොයි වගේ තත්වයකට ඇද වැටෙයිද අපිට මොනවා වෙයිද කියන එක ගැන මෙනෙහි කරන්න. විපාක හිතන්ට. එතකොට ඔබට පුළුවන් ද්වේෂය දුරු කරන්න, ක්‍රෝධය දුරු කරන්න, වෛරය දුරු කරන්න. ඔබට පුළුවන් එවිට ඊටාම සැපවත් ජීවිතයක් ගෙවන්න. සුවපත් ජීවිතයක් ගෙවන්න. සැපෙන් ඉන්න තව ගොඩාක් දේවල් තියෙනවා. නමුත් පැයකුත් මිනිත්තු 5ක් විතර ගත වුණා. මීට එහා මම දේශනේ දික් කරන්නේ අඩුම සැපෙන් ඉන්න වෛරය ක්‍රෝධය පරාජයට පත් කරගන්න ඔය ආඝාත පටිවිණය ගැන තථාගතයන් වහන්සේ වදාළ ක්‍රමත් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ ක්‍රමත් හොඳට මෙනෙහි කරන්න. ආඝාත පටිවිණය සූත්‍රයන් ඇසුරේ මේ දේශනා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අද මේ උතුම් දහම් සාකච්ඡාව ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට ආරාධනා කරන්නට යෙදුනේ නිරුෂා දිල්රුක්ෂි මහත්මිය ඉතාලියේ කෝමෝ නගරයේ ජීවත් වෙන
විශේෂයෙන්ම එතුමියගේ සහෝදරිය නිලූපා ලියනගේ සහෝදරියගෙත් නමින් මියගිය පියාණන් ඒ මාතාවගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් 17 වසරකට පෙර මියගිය ලියනගේ පියාණන්ටත් ඒ වගේම ඒ ඉහත නම් සඳහන් කරන්නට යෙදුණු අතම්මලා සියලා ඒ වගේම ලොකු අම්මලා ඒ වගේම ලොකු තාත්තා ඒ වගේම තව දරුවෙක් මිය ගියා සෞභාග්‍ය මුතුමල් පුතුණුවන් ඒ වගේම සහෝදරියක් සුජීවා බාලසූරිය මේ සියලුම දෙනාටත් මේ පින් අත් වේවා. ඒ මහත්මාණන් නමිනුත් මියගිය සියලු දෙනාට, නොන මහත්මිය නමින් මියගිය සියලු දෙනාට, බණ අහපු ඔබේ නමින් මියගිය සියලු දෙනාට මේ දහම් දේශනාවේ ආනිසංසත් විශේෂයෙන් මාරණිකේතන භික්ෂු පූර්ණ මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාට අද දම්පැන් පූජා කරන්නට දායකත්වයේ ලබා දීමෙන් ලැබපු ආනිසංසත් ඒ වගේම කැපකරු මවක් ලෙස පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙකුට සියලුම පහසුකම් සලසන්ට මාසිකව ඒ කැපකරු දායකත්වය ධර්මින් සිද්ධ කරන පුණ්‍ය කර්මය ආනිසංසත් ඒ මියගිය ඔබේ සියලුම ඥාතීන්ට පියාණන් ඇතුළු අත්වේවා. බණහපු ඔබගේ නමින් මියගිය ඇත්තන්ටත් මේ පින් අත්වේවා. ඔබේ සියලුම ඥාතීන් මේ වසංගතය නිසා මියගිය සියලුම දෙනා මේ පින් බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සියලුම දෙවිවරු මේ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරුෂාදිල් රුක්ෂි මහත්මියගේ ආදරණීය අම්මටත් ඒ වගේම මෙම මහත්මාණන්ගේ ආදරණීය අම්මා තාත්තා දෙපළටත් ඒ වගේම දියණිය සහ ඒ දෙපළටත් පවුලේ සොහොයුරන් ඇතුළු සියලු දෙනාටත් බණ අහපු ඔබ හැම දෙනාටත් එතුමිය ප්‍රාර්ථනා කළා අපේ අම්මා තාත්තා දෙපළටත් අපටත් ඒ වගේම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ වංගිය කුඹුරේ ඥානවිමල සායින්හන්සේ කොමෝ නගරේ ඉසිපතන භාවනා මධ්‍යස්ථානයේ සායින්හන්සේ අපිට හමු වෙලා නැහැ තාම මං හිතන්නේ උන්වහන්සේ ඒ රටේදී. ඉතින් උන්වහන්සේටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වුණු ඔබටත් ලෝකවාසීන්ටත් මේ වසංගතය නිසා කිසිම කරදරයක් නොවේවා, බාධකයක් නොවේවා, නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ද්වේෂයෙන් නිදහස් වෙලා සැපවත්ව ඉන්න දෙවියෝ උපකාර කරත්වා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය ඥාතීන්ට මේ සංසාර භය අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙන්නට ඒ සසර බිය අපිට ඇති කරන ධර්මයන්ගෙන් නිදහස් වෙන්නට උපකාරවත් වෙන ධර්මයන් මැසේවා. ඒ ධර්මයන් දේශනා කරන සත්පුරුෂයෝ මැසුරට ලැබේවා. ඒ ධර්මයන් ප්‍රගුණ කරගෙන ඉක්මන් භවයකදී මේ ගෝරතර සසරින් නිදහස්ව නිවනින් සැනසෙන්නට මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. හැම දිනටම තුනුරුවන් සරණින් යහපතම උදා වේවා.